බඹ සුර නරන් සනහාලු දයාබිනි ආලෝකයක් ගන අඳුරට උදාඋනි දෙවියන් පවා පායුගලත් නොවාමිනි පායුග වඳින් නිමි සංබුදු රජාණෙනි සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස් ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මස් ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මස් ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නාත්ති ඥානං අපඤ්ඤස්ස පඤ්ඤානත්ථි අජ්ජායකෝ යම් හි ඥානං ච පඤ්ඤං ච සවේ නිබ්බාන සම්තිකේති ධර්ම ශ්‍රවණාභිලාෂී වාසනාවන්ත කාරුණික පින්වත්නි මේ ලෝකයට පහළ වුණ ශ්‍රේෂ්ඨතම උත්තම යානන් වහන්සේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ භව කතරේ අතරමන්ව සසර ගින්නින් දැවෙන බොහෝ දුක් විඳින සත්වයාට ඒ භයානක දුකින් අත මිදෙන්නට ආශ්චර්යවත් ධර්ම මාර්ගයක් මේ ලෝකයාට හෙළිපෙහෙළි කොට වදාළේ තථාගත බුදුරජාණන් වහන්සේ විසින්. ඒ උතුම් බුදුරජාණන් වහන්සේ විසින් දෙසා වදාළ උතුම් වූ බුදුබණ පදයක් ශ්‍රවණය කරන්නටයි ඔබ හැම කෙනෙක්ම සූදානම් වන්නේ. පින්වත්නි අද බිනරපුර පසළොස්වක පොහොය දවස. මේ පුණ්‍යවන්ත පුර පසළොස්වක පොහොය දවසේ ඔබ සෑම සියලු දෙනාටම එහෙම නැත්තම් බොහෝ දෙනෙකුට භාග්‍ය ලැබුණා උතුම් අෂ්ටාංග සීලයේ සමාදන් වෙලා
ඒ වගේම ගහට දස සීලේ හරි සමාදන් වෙලා සීලවන්ත ගමනක්, නිවෙන ගමනක්, සැනහීම කරා යන ගමනක් පිය තබන්නට. එහෙම සිල් අරගෙන ධර්ම මානසිකාරය හදවතෙහි දරාගෙන කරන පින්කම පුණ්‍ය ක්‍රියා හරීම බල සම්පන්නයි. පින්වත්නි බලන්න තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ සංසාරේ අපි මොනතරම් මෙරි ඉපදි යනවද කියලා. දවසක් තථාගත බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා ස්වාමින් වහන්සේලා අමතලා. උන්වහන්සේ මහා සාගරය ළඟට වැඩම කළා. මහණෙනි මේ මහා සාගරයේ මහ ජල කඳක් නේද? එහෙමයි ස්වාමීනි කියලා ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට පිළිවදන් දෙනවා. මහණෙනි අපි එක්කෙනෙක් සංසාරේ අම්ම මැරුණු වෙලාවේදී විතරයි අඬපු කඳුළු එකතු කළා නම් මේ මහා මුහුදේ මහා ජල කඳට වඩා වැඩිය කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ කියන්නේ සංසාරේ අපේ අම්මා මැරුණු වෙලාවේදී පමණයි අඬපු කඳුළු එක සත්වයක් පිට කරපු කඳුළු ගංගාව එකතු කළා නම් ඒ කඳුළු සාගරය මහා සාගරයේ ජල කඳට වඩා වැඩිය කියලා බුදුරජාණන් වහන්සේ පහදා දෙනවා. මේකෙන් තේරුම් යන්නේ කුමක්ද? පින්වත්නි අපි සංසාරේ මොනතරම් වාර ගණනක් ඉපදි මෙරි මේ ගමන හැබෑවටම ඇවිල්ලා තියෙනවාද? මේ පාර පින්වත්නි බොහොම වාසනාවන්තයි. මේ සංසාරේ හැමදාම අපට මනුෂ්‍ය ජීවිතයක් ලැබුණේ නෑ. මේ මනුෂ්‍යත්වය බොහොම දුර්ලභයි. දුර්ලභංච මනුස්සත්තං. ඒ දුර්ලභ මනුෂ්‍යාත්ම භාවය ලැබුවා. ඒ වගේම සම්බුද්ධ දේශනා ශ්‍රවණය කරන්ට ලැබුණා. පින්වත්නි බුදු කෙනෙක්ගේ ශාසනය පවතින කාලය ඒ ආර්ය ධර්මයට සිත නමා ගන්නට පුළුවන් කාලයක්. ඒ වගේම අංග විකල නොවුන මේ ත්‍රි හේතුක උපතක් පින්වත්නි අපට ලැබීම හරිම වටිනවා. මේක මහා සාගරයටම වැටුණු පුංචි රන් අබ පියල්ලක් අපි ලබා ගත්තා වගේ. මහා සාගරයට වැඩුණු ඒ වැටුණු රන් අබ පියල්ල පින්වත්නි ලේසියකට කෙනෙකුට ලැබෙන්නේ නැහැ. ඒ දුර්ලභ කාරණේ වගේම තමයි මනුස්ස ජීවිතය. ඒ නිසා මේ ලැබුණු මනුස්ස ජීවිතේ ඉපදී මෙරි යන මේ සංසාරයට යම් විසඳුමක් සොයාගන්නට හොඳ බලවත් අවස්ථාවක්. ඒ ප්‍රාප්ති අවස්ථාවෙන් වැඩ සිද්ධ කරගන්නට නම් අපි තථාගත ධර්මයටම සමීප වෙන්න ඕන. බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා අචරිත්වා බ්‍රහ්මචර්යං අලද්ධා යොබ්බනේ ධනං ජින්න කොංචාව ජායන්ති කීන මච්චේව පල්ලලේ. අචරිත්වා බ්‍රහ්මචර්යං පින්වත්නි මේ ලැබුණු හොඳ මනුස්ස ජීවිතය ඒ වගේම හැකන අත් කකුල් මේවා හොඳට අංගෝපාංග වැඩ කරන කාලේ මේ ලැබුණු මනුස්ස ජීවිතයෙන් වැඩක් සිද්ධ කරගන්න ඕන. මේ සිත හදන්න උත්සුක වෙන්න ඕන. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? සමහර අය ඉන්නවනේ. ඔහේ කනවා බොනවා නිදිනවා ඔච්චරමයි. Tamanට වැඩකුත් නෑ පින්වත්නි. ඒ වගේම සමාජයට වැඩකුත් නෑ. එහෙම නෙමෙයි. මේ ලැබුණු වටිනා ජීවිතය
අර්ථවත් විදිහට ගත කරන්නට හැකියාව ලැබෙනවා නම් ඒ තථාගත ධර්මයටම සමීප වුණ කෙනෙකුටම පමණයි. ඒ නිසා තමයි පුරපසළොස්වක පොහොයක් දවසක ගැඹුරු අදිෂ්ඨානයක් ගන්න ඕන. ඒ සිත සේදමාවත පැත්තට, නිවෙන පැත්තට, සැනහෙන පැත්තට ගමන් කරවන්නට අපි අදිෂ්ඨානය ගන්න හොඳයි. පෙන්වත්නි, එහෙම නොකළොත් අචරිත්වා බ්‍රහ්මචර්යං අලද්ධා යොබ්බනි ධන. මේ ආර්ය ධනය, ධර්ම ධනය මේක නොලැබුවා නම් හොඳට ඇහැ කන පේන කාලේ, අතපය වැඩ කරන කාලේ, ජින්න කොංචාව ජයන්ති, වයසට ගිහිපු කොක්කු ඔබ දැකලා තියෙනවා. ඒ අයගේ තට්ටු ඉරිලා, ඇස් යට ගිහිල්ලා, විල හිඳිලා යනකොට වයස නිසා පියාඹන්නටත් බෑ. ඒ විලේ මාළු ඇත්තෙත් නෑ. දිය හිඳුණු ඉරිතල්ලපු විල ළඟ ඔහේ හූල්ලන වයසට ගිය කොකෙක් වගේ ඔබ ධර්මයට සමීප නොවුනා නම්, මේ හොඳට ශක්තිය, බලය, ජවය තියෙන කාලේ ඒ ධර්මයේ වැඩක් සිද්ධ කරගත්තේ නැත්නම්, ධර්මානුචරණය නොකළා නම් ඔබටත් වයසට ගිය කොකෙක් වගේ, ඇස් යට ගිහිපු කොකෙක් වගේ, අන්ධ කොකෙක් වගේ, එක්ක වෙල දිහා බලාගෙන දිය හිඳුණු විලේ මාළු නැති විල දිහා බලාගෙන හරි හූල්ලා ඉන්න වයසට ගිය කොකෙක් වගේ මරණාසන්න මොහොතදී පින්වත්නි බොහොම අසරණ භාවයටපත් වෙනවා. මේ කාරණේ ගැඹුරින් තේරුම් ගන්නට හොඳයි. සංසාරමේ ගමනේදී පින්වත්නි අපි කදවල් දෙකක් අරන් යනවා. පුඤ්ඤ සහ පාප, මේ කද දෙකෙහි දෙපැත්තේ තියෙන පින් කද, පව් කද. පින් පිරලා තියෙනවා, පව් පිරලා තියෙනවා. ඊළඟ භවය, ආයති භවය තීරණය කරන්නේ පින්වත්නි අපේ කර්ම ශක්තිය අනුව. අපේ කර්මයට හැඩයක් නැහැ. කර්මයට ගඳක් සුවඳක් නැහැ. කර්මයට පාටක් නැහැ. ඒ වුණාට පින්වත්නි, හැට නොපෙනුනාට, පාටක් නැති වුණාට, හැඩතලයක් නැති වුණාට මහා ගාමක බලවේගය අපිව ඉහළට පහළට දමන මේ කර්ම ශක්තියමයි. කම්මං සත්තේ විභජති යදිදං හීන පනිතතාය. කර්මය තමයි පින්වත්නි මේ සත්‍යාව ඉහළට පහළට බෙදන්නේ. ඒ කොහොමද? පොහොසත් දුප්පත් හැටියට බෙදනවා. බුද්ධිහීන ඒ වගේම බුද්ධිමත් විදිහට බෙදනවා. ඒ වගේම ප්‍රඥා සහිත ප්‍රඥාහීන භාවයට බෙදලා දානවා. කෙනෙකුට හොඳට හරියනවා. අපි කියනනේ වැල්ලේ ගැහුවත් බඹරේ කරකැවෙනවයි කියලා. එයි ඒ තමයි යාට පුදුමාකාර කර්ම ශක්තියක් තියෙනවා. සංසාරේ පින් කරපු කෙනෙක්, සංසාරේ හොඳ වැඩ කරපු කෙනෙක් අන් අයට කවදාවත් ගිනි ගෙඩි දීපු අය නෙමෙයි. කවදාවත් අනුන්ගේ දෙයක් හොරකම් කරගත්ත දෙයක් නෙමෙයි. තමන්ට උනහම පින්වත්නි පාපී පැත්ත බර වැඩි වෙනවා. කද ඒ පැත්ත යටට යන්න පුළුවන්. එක පැත්තක් සමබර නැති වෙනකොට අනිත් පැත්තත් විෂම බරකින් වෙනස් වෙනවා. ඒ නිසා හැම දේ ගැනම පින්වත්නි අවබෝධයෙන් මේ ගමන යන්න ඕන. මේදී පින්වත්නි බලන්නකෝ, මේ කර්ම බල ශක්තිය අනුව මා මතක් කළා ඉහළට පහළට අපි බෙදනවා. කර්ම රැස් වෙන්නේ කොහේද? ඒක ගබඩාවක රැස් කරන්න බෑ. කාමරයකට දහලා ගොඩවල් ගහන්න බෑ. හිත මුල් කරගෙනයි මේ කර්ම රැස් වෙන්නේ. මැරෙනකොට පින්වත්නි
අපේ කය මැරිලා යනවා. ඒක හරියට සරපයෙක් හැවරිනවා වගේ එක විදිහකින් ගත්තාම උඩ වෙනස් වුණාට පාට වෙනස් වුණාට ඇතුළ වෙනස් වෙන්නේ නැහැ. සිත ලේසියකට මැරෙන්නේ නැහැ. පෙන්වත්නි කය මැරෙනවා. සිත වෙනස් වෙමින් ගලා බහින නදියක් වගේ. උප්පත්ති ඒ සිත අපට එනවා. චුති සිත අපට තියෙනවා. චුත වෙන්න සිත, චුති සිත අල්ලා ගන්නා සිත ඊළඟ භාවයේ උපපාත සිත. මේ දෙක අතර සම්බන්ධතාවයේ දකින්න කෙනා පින්වත්නි එයාට තියෙන්න ඕන චුතූපපාත ඥාන. ඔබ අහලා තියෙනවා. චුත වෙන සිත. එතන මොන කර්මද බලපෑවි? ඊළඟට මනුස්ස භවයේ කොහේද? දේව භවයේ කොහේද? බ්‍රහ්ම භවයේ කොහේද? මේ ආදී වශයෙන් උපපාත සිත අල්ලා ගන්නාලුත් භවයේ මේ චුතිය උපපාත දෙකම පින්වත්නි චුති උත්පත්ති දකින්න නුවණ චුතූපපාත ඥානය. මේ කොම සිතත් එක්ක යන්නේ. අපි ගාථාවේ පැත්තටත් ගිහිල්ලා පින්වත්නි අපි තවදුරටත් දහම් කරුණු ටිකක් කතා කරමු. නැවත වතාවක් සදහැ සිතින් අපි ගාථාවට සිත යොමු කරමු. නත්ති ඥානං අපඤ්ඤස්ස පඤ්ඤානත්ථි අජ්ජායකෝ යම් හි ඥානං ච පඤ්ඤං ච සවේ නිබ්බාන සම්තිකේති. මේ ගාථාවෙන් කියා දෙනවා අඳුර පිසදමල ආලෝකයේ කරා යන ස්වභාවය. ඒ සේද මාවත ගැන කියා දෙනවා. ඒ නිර්වාණ මාර්ගය ගැන කියා දෙනවා. නත්ති ඥානං අපඤ්ඤස්ස. ප්‍රඥාවන්ත පුද්ගලයා එයා ප්‍රඥාව වඩනව නම් තමයි පින්වත්නි ගමනක් තියෙන්නේ. අපඤ්ඤස්ස එහෙම නැතුව ප්‍රඥාව නොවැඩෙන කෙනාට කවදාවත් ධානයක් නම් පහළ වෙන්නේ නැහැ. නත්ති ඥාන. ඊළඟට පින්වත්නි පඤ්ඤා නත්ති අජ්ජායකෝ. ප්‍රඥාව පිහිටන්නේ නැහැ ධානය බලවත් කරන්නේ නැති කෙනාට. ධානය පිහිටන්නේ නැහැ ප්‍රඥාව බලවත් කරන්නේ නැති කෙනාට. ධානය අවශ්‍ය කෙනා ප්‍රඥාවත් බලවත් කරනවා. ප්‍රඥාව අවශ්‍ය කෙනා ධානය බලවත් කරනවා. යම්මි ඥානංච පඤ්ඤංච. යම් විදියකින් දැහැන් සිතයි ප්‍රඥාවයි සිතක බලවත් වුණා නම් මේ දෙකම සවේ නිබ්බාන සම්තිකි. යාමයි පින්වත්නි මේ නිවන් මාර්ගයට පිළිපන්න කෙනා ඒ සේදමාවතේ නිවෙන මාර්ගයේ නිවීමටපත් වෙන කෙනා කියලා. එහෙම නැත්තම් නිවන් සිත මෝදු කරගන්න කෙනා කියලා තථාගතයන්න් වහන්සේ අපට පහදා දෙනවා. දෙහෙන් සිතක අසිරිය මොනතරම්ද? මාර්ගඵල ලාභියෙකුගේ සිත මොනතරම්ද? පින්වත්නි ප්‍රතජ්ජන ස්වාමින් වහන්සේ නමක් ගත්තත් ඒ ප්‍රතජ්ජන ස්වාමින් වහන්සේගේ ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේ පිළිබඳව ධර්මයේ පිළිබඳව මහා සංඝ රත්නයේ මහා රහතුන් පිළිබඳ ශ්‍රද්ධාව මහ පුදුමයි. හැබැයි ප්‍රතජ්ජන ස්වාමින් වහන්සේ නමකට වඩා සද්ධානුසාරී ධම්මානුසාරී උත්තමයෙකුගේ ශ්‍රද්ධාව අති ඉහළයි. සද්ධානුසාරී ධම්මානුසාරී උත්තමයෙකුගේ සිතකට වඩා සෝතාපන්න උතුමෙකුගේ සිතක ශ්‍රද්ධාව බොහොම බලවත්. දැනෙන ප්‍රමාණය වැඩි. ඒ සෝතාපන්න කෙනෙකුගේ ශ්‍රද්ධාවට වඩා
පින්වත්නි සකදාගාමි උත්තමයෙකුගේ ශ්‍රද්ධාව බොහොම බලවත්. සකදාගාමි උත්තමයෙකුගේ ශ්‍රද්ධාවට වඩා අනාගාමි උත්තමයෙකුගේ සිත බොහොම බලවත්. අනාගාමි උත්තමයෙකුගේ සිතට ශ්‍රද්ධා සිතට වඩා අරිහත් උත්තමයෙකුගේ සිත බොහොම බලවත්. මේ විදිහට පේනවා ධර්මයේ දැන කියා ගන්න සිත වඩන්න පින්වත්නි ගමන බලවත් වෙන බව. එනිසා පොහොයට සිල් සමාදන් වුණාට එතනින් සීමා නොවි. මේ සඳ බබලන පුරපසළොස්වක පොහොයෙන් ගන්න ධර්මාරම්මන ධර්ම මානසිකාර ජීවිතයට ගොඩාක් සමීප කරගෙන වඩාත් සමීප කරගෙන අපට පුළුවන් නම් එදිනදා ජීවිතයක් ධර්මය සමීප කරගත්ත ජීවිතයක් හැටියට ධර්ම පටිපදාව බලවත් කරන ජීවිතයක් හැටියට ගමන යන්න ඒක හරි වටිනවා. එහෙම යන කෙනෙකුට පින්වත්නි මේ සිතට මහා ශක්තියක් ගන්න පුළුවන්. අපි හිතන දේවල් සමහර අය කියනවා මම කොච්චර හිතන් ඉන්නවද හාමුදුරනේ ගෙයක් හදා ගන්න ඕන කියලා. තාම හරි ගියේ නෑ. මෙහෙන් ලෝන් ගැහුවා එහෙන් ගැහුවා හරි ගියේ නෑනේ හාමුදුරනේ. බිත්ති ටික ඔසවා ගන්නට බැරි වුණා. වහලා ගහන්න බැරි වුණා. යාන්තම් මේ කොටු කරගත්ත කාමර කෑල්ලකනේ හාමුදුරනේ අපි ඔක්කොම ඉන්නේ. එහෙම කියන මිනිස්සු ඉන්නවා. එහෙම හූල්ලන මිනිස්සු ඉන්නවා. පින්වත්නි කෙනෙකුට හරියන්නත් කෙනෙකුට වරදින්නත් මේ හේතුව කුමක්ද ඇත්තට? ඔබත් හූල්ල ඉන්න කෙනෙක්ද? එහෙම නැත්නම් යථා ලාභ සන්තුට්ඨිය සහිතව ඒ කියන්නේ ලැබෙන දේන් චිත්ත ප්‍රීතිය ඇති කරගෙන සරල හංසෙකු වගේ ජීවත් වෙන කෙනෙක්ද? ඔබම කල්පනා කරලා බලන්න. කෙසේ වෙතත් පින්වත්නි මේ අපේ සිතේ බලය අනුව අපිට බොහෝ දේ කරන්න පුළුවන්. දුබල සිතකින් හිතන කිසි දෙයක් හරියන්නේ නැහැ. ධර්මයේ සහිත සදහම් කමඨහන වඩන ඒ සිතකින් හිතන දේ හරියනවා. සෙත් ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඔබේ ඒ සත්‍චිත් භාවයේ වඩා කෙනෙකුට ලෙඩින් ඉන්න කෙනෙකුට හරි යහපත ප්‍රාර්ථනා කළොත් නිරෝගී භාවය ප්‍රාර්ථනා කළොත් ඇත්තටම එයා සුවපත් කරන්න පුළුවන්. ඒක තමයි ඇත්ත. පින්වත්නි අපි යනවා පුංචි බණ කතාවකට. මේ පොහොය දවසේ තරමක් නිවාඩු දවසේ පුංචි දූ දරුවෝ පාවා තරුණ මහලු බාල මේ ඔක්කොම සියත නාලිකාව වටා එකතු වෙලා බණහන බව අපි දන්නවා. ඒ නිසා සිත ගැන සිතේ බලය ගැන කියවෙන පුංචි බණ කතාවකට ගියොත් හොඳයි කියලා කල්පනා කළා. දවසක් පින්වත්නි බලන්න එක්තරා ස්වාමින් වහන්සේ නමක් උන්වහන්සේගේ නම කොණ්ඩඤ්ඤ. උන්වහන්සේ භාවනා කළා. වනගත භාවනාවට උන්වහන්සේ හරි කැමති. භාවනා කරන කෙනෙකුට හිත වඩන කෙනෙකුට ඒ සිත කැමති වෙන තැන් තියෙනවා. ආරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ආරණ්‍යගතෝවා බලන්න පින්වත්නි ආරණ්‍යකට යන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳ හේවන තියෙන කරදර බාධක අඩු මේ ගහක් යට එයාට භවනා කමඨහන වඩන්න පුළුවන්. ශුඤ්ඤාගාරගතෝවා කලබල සද්ද බද්ද නැති ශූන්‍යාගාරයක් තෝරගන්නත් පුළුවන්. කාමුක ජනයා වැසෙන තැනක් නෙමෙයි. කාමුක ජනයාගෙන් සුන් තැනක් ශූන්‍යාගාරයක් හැටියට හොඳයි. කාමී ජනියෝ නෑ. පින්වත්නි මේ කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ වනගත වෙලා භාවනා කමඨහන වැඩුවා.
බොහෝම අදිෂ්ඨානෙන් මේ ගමන යන්නේ. ආරද්ධ විරිය. මේ ආරම්භ කළ වීරයක් තියෙන්න ඕන. මේ ආරම්භක ධාතුව ආරද්ධ වීරියයි. ආරද්ධ විරියස්සයන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස. එරඹු වීරිය තියෙන කෙනාටයි ඇත්තටම ජීවිත ගමන ධර්මයෙන් සරු කරගන්න පුළුවන්. මට බෑ, මට හරියන්නේ නෑ, මට සෙනසුරු ලබලා අරහෙන් රාහු ගහලා ඔහම කියලා හිත වට ගන්න අයට පින්වත්නි කවදාවත් හරියන්නේ. ආරම්භ ධාතු හොඳ අදිෂ්ඨානයක් තියෙන්න ඕන. නික්කම ධාතු, ඒ ආරම්භ ධාතුවෙන් ගත්ත අදිෂ්ඨානය පින්වත්නි මොන කරදරයාවත් දිගට ක්‍රියාත්මක කරන්න නික්මීම තියෙන්න ඕන. ගමන තියෙන්න ඕන. දිගට කරගෙන යන්න ඕන. පරක්කම ධාතු කියලා කියන්නේ අපේක්ෂිත ඉලක්කය සම්පූර්ණ කරන්න ඕන. මෙන්න මේ ආරම්භක ධාතුව, නික්කම ධාතුව, පරක්කම ධාතුව සහිතව කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ අර ලස්සන ආරණ්‍යේ භාවනාසිත බලවත් කළා. කාලයක් ගත වුණා. උන්වහන්සේට පින්වත්නි මහා චිත්ත ශක්තියක් ලැබුණා. මේ චිත්ත ශක්තියත් එක්කම පින්වත්නි අර ධ්‍යාන ශක්තිය, මගඵල ශක්තිය ඔක්කොම බලවත් වුණා. දැන් උන්වහන්සේ බලන්න නේව සංඥා නා සංඥා කියලා කියන මේ අවස්ථාව ඔබ දන්නවා රූපාවචර ධ්‍යාන තියෙනවා, අරූපාවචර ධ්‍යාන තියෙනවා. මේ අරූපාවචර ධ්‍යානවල ආකාසානං ඡායතනෙ, විඥානං ඡායතනෙ, ආකින්චඤ්ඤායතනෙ, නේව සංඥා නා සංඥායතනය පින්වත්නි බොහෝම බලවත් අවස්ථා. ධ්‍යාන සිතක් ධ්‍යාන භාවනාවෙන් සමත භාවනාවෙන් යන්න පුළුවන් උපරිමය එතනයි. කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේව පසු කළා. පින්වත්නි දවසක් ධ්‍යාන බලෙන් ධ්‍යාන ශක්තියෙන් ස්වාමීන් වහන්සේ මහා භාවනාවකට සමවැදුණා. දැහැනකට සමවැදුණා. මේ වෙලාවෙදී පින්වත්නි කොහේදෝ හොරු කට්ටිය පල් හොරු එදත් හිටියා, අදත් ඉන්නවනේ. කැලේම වෙන්න ඕනේ අද සමහර වෙලාවට ගෙවල් අස්සෙත් පල් හොරු ඉන්නවා. වැඩ කරන කාර්යාලෙත් පල් හොරු ඉන්න පුළුවන්. පල් වෙච්ච හොරුත් ඉන්න පුළුවන්, පල් හොරුත් ඉන්න පුළුවන්. පින්වත්නි එවැනි ඇසුරට ලැබීමත් බොහොම සිතට කරදරයක්. මේ ධර්මයේ දරණ කෙනා මොන හොරු මැද වුණත් හොරෙක් නොවි. තමන්ගේ යහපත් සිත සහිතනම් හොඳට ආරක්ෂාකාරී වෙන්න පුළුවන්. ඕනෑම කෙනෙක් එක්ක ජීවත් වෙන්න පුළුවන්. යක්කු මැදට ගියත් කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. සත්තු මැදට ගියත් කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. දරන්න පුළුවන් නම් මේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ මහා කැලෑවේ සතුන් මැද යකුන් මැද භාවනා කමඨහන වඩනවා. ධ්‍යාන බලය බොහොම උපරිමයි. මගඵල ලාභී භාවයත් එහෙමයි. උන්වහන්සේ ධ්‍යාන සුඛයෙන් වැඩ පිසුවා. පින්වත්නි බලන්න අරහත් සිතත් මෝදු කරලා ධ්‍යාන සුඛයෙන් වැඩවසනවා. නිරෝධ සමාපත්තියට යන්නත් පුළුවන්. පින්වත්නි ඒ මහා ධ්‍යාන ශක්තිය වැඩවසනකොට කොහේදෝ හිටු පල් හොරු වගේ ගම් පහරන්න ගම් බිඳින්න ගිහිල්ලා ගමේ මිනිස්සු එළවනවා. මේ අය අඳුනගෙනද ඒ මිනිස්සු කැත්ති පොළු අරගෙන මේ හොරුන්ගේ පිටිපස්සේ එළවනවා. හොරු කොහොම හරි දුවගෙන ඇවිල්ලා ගඟකට පැන්නා.
ගඟෙන් පීනලා අර කැලෑවට කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ භාවනා කරන කැලෑවට මේ රෑබෝ වෙන විට හොරු ඇතුල් වුණා. මිනිස්සු බයයි කැලේට යන්න. හොරු ටික කැලේට ගියා අල්ලගන්න බැරි වුණා. දැන් කොහොම හරි හොරකම් කරගත්ත අර පොට්ටනි ටික ගෝණි කිහිපයක් ළඟ තීච්ච කණුවක් මත ඔක්කොම ගොඩ ගැහුවා. රෑ බෝ වෙගෙන එන වෙලාව දවස් කීපයක් හොරකම් කරන්න ගිහිලා නිදිවරලා හිටපු මේ හොරු රැළ ඒ අය වැටිච්ච තැන්වල නිදන්න පටන් ගත්තා. පින්වත්නි බලන්න මේ පොට්ටනි ටික ගෝණි ටික එකම කණුවක් උඩ තමයි හොරු ගොඩ ගැහුවේ. හැබැයි ඒ කණුව වෙන කණුවක් නෙමෙයි. කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ තමයි භාවනා අරමුණෙන් හිටියේ. පින්වත්නි නිරෝධ සමාපත්තිය වගේ මහා බලවත් අවස්ථාවක්. ඒක දවස් 7කට මෙහා ඉන්න පුළුවන්. දවස් 7ක් ගියොත් පින්වත්නි එතනින් එහාට නැගිටින්න බැරි වෙයි. දවස් 6 අවසන් වෙන දවස අදයි. හොරු ආපු දවස. අර ඔක්කොම ගෙනාපු පොට්ටනි ටික ගොඩ ගැහුවේ කණුවක් කියලා හිතලා අර මහ රහතන් වහන්සේගේ ඔළුව උඩ ඇඟ උඩ මහරාත්‍රියේ කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ ධානයෙන් සමවැදුණා. ආපහු උත්හාණේ ගත්තා. එතකොට පින්වත්නි මෙන්න ශරීරයේ ගසලා දාලා නැගිටිනකොට තමන්ව යට කරලා තිබිච්ච අර ගෝණි පොට්ටනි ඔක්කොම පෙරලගෙන නැගිට්ටා. එක හොරෙකුට පින්වත්නි ඇහැරුණා. හොරා බැලුවා අපෝ මේ කණුවට පණෙවිලා මේ වනයේ අවතාරයක්. අපෝ මෙන්න අවතාරයක් කියලා හොරු ටික පස්ස නොබලා දුවන්න පටන් ගත්තා. ඒ වෙලාවේදී දුවන හොරුන් දැකලා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කතා කළා. පින්වත්නි දුවන්න එපා. මම ස්වාමින් වහන්සේ නමක්. භාවනාව දැහැන්ගතව සිත බලවත් කරමින් හිටියේ. ඒ නිසා දුවන්න එපා. බය වෙන්න එපා එන්න කියලා කතා කළා. හොරු ටික ආවා. ඇවිදින්න වැඳගෙන ඉන්නවා. පස්සේ ඇහුවා ස්වාමීන් වහන්සේ අපි විශ්වාස කරන්නේ කොහොමද? ඔබ වහන්සේව විශ්වාස කරන්නේ කොහොමද? මෙච්චර විශාල බරක් කොහොමද ඔබ වහන්සේ දැරුවේ? අපි ගෙනාපු අපි හිතුවේ කණුවක් කියලා. ඔබ වහන්සේගේ ඇඟ උඩින් ඔළුව උඩින් මේවා ගොඩ ගහලා තියෙන්නේ. සිවුරත් පොරවගෙන හිටපු නිසා කලුවර වේගෙන ආපු නිසා අපට ඔබ වහන්සේ අඳුන ගන්නට බැරි වුණා. සමා වෙන්න ස්වාමීනි කියලා හොරු විමසුවේ කොහොමද මේ අපි 10-12 දෙනෙකුට දරන්න බැරි බරක්. ගෝණි ගොඩක් පොට්ටනි ගොඩක් කිසි ගාණක් නැතුව දරාගෙන හිටියේ. සාමාන්‍ය මිනිස්සෙගේ ඇඟ උඩ යට කරලා මේවා දැම්මනම් එයා මැරිලා යන්න තිබුණා. පෙන්වත්නි එතකොටයි කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ මතක් කළේ කණුවක් වගේ වැඩ හිටියේ. මම සිත බලවත් කරපු කෙනෙක්. මේ විශ්වයේ තියෙන සියලු බලයන්ට වඩා චිත්ත බලය බොහෝම බලවත්. ඒ චිත්ත ශක්තිය, ඒ චිත්ත බලය අසහාය ශක්තියක් හැටියටයි උන්වහන්සේ පැහැදිලි කළේ. සොරු ඒ බණ ටික අහගෙන හිටිය හිත ගැන කියපු. ඒ වෙලාවේදී ඒ සොරමුල මේ සියලු බලයන්ට වඩා ධන බලයට වඩා ඒ වගේම පරිස සම්පත්තියට වඩා වෙන මොන බලයටත් වඩා මෙන්න මේ චිත්ත බලය වටින බව තේරුම් අරගෙන පැහැදිලිවම තමන්ගේ හොරකම් ඔක්කොම එදා පටන් අතහැරියා. ස්වාමින් වහන්සේගේ අර අසහාය චිත්ත බලයට පැහැදුනා. උන්වහන්සේගේ අනුගාමිකයන් බවට පත් වුණා. කණුවක් වගේ වැඩ හිටපු නිසා
එදා ඉඳලා උන්වහන්සේ මහා කණුවක් වගේ මහා බර දරපු නිසා උන්වහන්සේ හැඳුන්වුවා කාණු කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ කියලා. පින්වත් ඒ නිසා අපට වරදින ජීවිතය හරි ගස්ස ගන්න. එන කරදර බාධක ජය ගන්න අපිට අනිවාර්යම චිත්ත ශක්තිය අවශ්‍යයි. ජීවිතයකට මේ ධර්මයේ සමීප කරගන්න බාධක ආවරණ ධර්ම තියෙනවා. අංගුත්තර නිකායේ පින්වත්නි 6 වෙනි කොටසේ සඳහන් කරන ආවරණ ධර්ම 6ක්. මොනවද? කම්මාවරණ, කිලේශාවරණ, විපාකාවරණ, අසද්ධාවරණ, අච්ඡන්දිකාවරණ, දුප්පඤ්ඤාවරණ. කම්මාවරණ කියන්නේ අපට වමනාව තිබුණත් පින්වත්නි මේ ධර්මී ගමන යන්න මොකක් හරි කරදර ගොන්නක් ඇවිදිලා ඒක වලකින්න පුළුවන්. උදේ පාන්දරම සිල් ඇඳුම ඇඳත් මොකක් හරි කරදරයක් වෙලා සිල් ටික සමාදන් වෙලා කුසල චිත්තේ වඩන්න අද වුණත් බාධා වෙච්ච අය ඇති. කම්මාවරණ. විපාකාවරණ. හොඳ දේ ලස්සන දේ බලන්න කැමති. බුදුරජාණන් වහන්සේගේ රූපය දැක බලා ගන්න කැමති. එනට කර්ම විපාකයක් අනුව S2 අන්ධ වෙලා ඉපදෙනවා. බණ අහන්න කැමති උපතින්ම වුණාට කන් දෙක බිහිරි වෙලා උපදිනවා. බණපද සාකච්ඡා කරන්න කැමති ගොළුෙක් වෙලා උපදිනවා. අන්න ඒක ගත්තහම පේනවා විපාකාවරණ ධර්මී ආවරණේ වෙනවා. කර්මයෙන් ආවරණේ වෙනවා. විපාක වශයෙන් විඳවීම වශයෙන් පින්වත්නි ආවරණේ වෙන්න පුළුවන්. කිලේශාවරණ හිත තුල පැන නගින්න බුරබුරා පැන නගින මහා රජස මහා කිලේශ රාග ද්වේෂ මෝහ ප්‍රධාන කොට ඇති ක්ලේශයන්ගෙන් සිත අරක් ගත්තාම ධර්මයේ අරක් ගන්න ඉඩක් නැහැ. පිරිච්ච වාජනයකට ආයමක් දාන්න බෑ. කෙලස් වැඩි වෙන්න ධර්මය අපට ආවරණේ වෙනවා. ක්ලේශය ආවරණ ධර්මයක් බවට පත් වෙනවා. අසද්ධාවරණ ශ්‍රද්ධාව නැති වුනහම පින්වත්නි ධර්මයේ ආවරණේ වෙනවා. ඔය බණ අහලා කාටද හරි ගියේ. ඔය සිල් රැකලා කාටද හරි ගියේ. ඔය දන් දීලා කාටද හරි ගියේ කියලා එහෙම අශ්‍රද්ධාවෙන් කතා කරන මිනිස්සු ඉන්නවා. සමහර අය ස්වාමින් වහන්සේ නමක් දැක්කත් නැගිටින්නව නැති මිනිස්සු ඉන්නවා ගල් පිළිම වගේ. ස්වාමින් වහන්සේ නෙමෙයි එවැනි මිනිස්සු බුදුහාමුදුරු වැඩියත් නැගිටින්නේ නැති හැඩයි. එහෙම අශ්‍රද්ධාවන්තයි ඉන්නවා. එයාට මේ අසිරිමත් ධර්මයේ ආවරණය වැහෙනවා. ඒ ධර්මයෙන් පළප්‍රයෝජන ගන්න බැරි වෙනවා. අච්ඡන්දිකාවරණ කියන්නේ තව ආවරණ ධර්මයක්. කාලයකින් පහළ වෙන කල්ප ගණනකින් පහළ වෙන බුදු කෙනෙක් දේශනා කරන මේ ධර්මයෙන් වැඩ සිද්ධ කරගන්න බැරි වෙන අච්ඡන්දිකාවරණ. ඒ කියන්නේ කැමැත්තක් නැහැ. ධර්මකාමී ගමනට කැමති නැහැ. අධර්මයට අඳුරටමයි කැමති. එහෙම මිනිස්සු ඉන්නවා. දුප්පඤ්ඤාවරණ 6 වෙනි කාරණය දුෂ්ප්‍රඥ භාවයේ හරි ප්‍රඥාවක් නැහැ පින්වත්නි මේ ධර්මයේ සමීප කරගන්න. පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. බුදුරජාණන් වහන්සේවත් පැහැදිලි කරනවා ප්‍රඥාවන්තයින්ටමයි මේ ධර්මයේ දුෂ්ප්‍රඥායට නෙමෙයි කියලා. ඒකෙන් අදහස් කරන්නේ මේ අපට බෑ කියලා පැත්තකට වෙන නෙමෙයි. බුද්ධං සරණං ගච්ඡාම කියන පදයෙන් පුළුවන් අපට ධර්මයේ තේරුම් ගන්න තැන ආරම්භ කරන්න. තේරෙන හැටියට තේරුම් ගන්න එක තමයි ප්‍රඥාවන්ත භාවය. අපට හරියන්නේ නැහැ. අපට උව දැනෙන්නේ නැහැ. අපට අවබෝධ වෙන්නේ නැහැ. අවබෝධ කර ගන්න බෑ. එහෙම කියලා පස්ස ගහන එක නෙමෙයි. ඕනෑම තැනකින් අසිරිමත් ධර්මය ආරම්භ කරන්න පුළුවන්. පින්වත්නි අට කතා විස්තරයට අනුව වේවැල් කරුවෙක්
කැලේකට ගිහිල්ලා වේවැලක් කපා ගන්න දිග. එහෙන් මෙහෙන් වෙලිලා එතිලා ගෙතිලා තියෙන වේවැල්. බලන්න මුලක් සොයාගන්න බෑ. කොහේ හරි එක තැනක් පාද ගන්න. පාදගත්ත තැන ඉඳලා දෙපැත්තට සුද්ධ කරගෙන යනකොට ලස්සන වේවැලක් සොයාගන්න පුළුවන්. ආන්නේ වගේ තමයි තේරෙන තැනින් ඇහිච්ච තැනින් ඒ ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ. එතකොට මේ අසිරිමත් ගමන, නිවෙන ගමන, ධ්‍යාන ලබන ගමන, මගඵල නිවන් ලබන මේ මාවත අපට සමීප කරගන්න පුළුවන්. ඒක තමයි වටින්නේ. ඒ නිසා ඔබ ඉන්නේ බෑ කියලා පස්සට යන තැනකද නැහැ බෑ පැත්තකට දමා පුළුවන් කියලා ඉදිරියට යන තැනකද කියලා පින්වත්නි කල්පනා කරන්න. ධර්මී ගමන ආරම්භ කරන්න මරණයේ සංකේත පෙනෙනකන් ඉන්න එපා. සුදු කොඩි හීනෙන් පේනකන් ඉන්න එපා. තමන්ගේ පරපුරේ මැරිච්ච අය ඇවිල්ලා ඇඳ වටේ ඉඳගෙන කතා කරනකන් ඉන්න එපා. දැන් කාලේ හරි යමු කියලා. මම ඔබට පුංචි සිදුවීමක් කියන්නේ දැන් කල්පනා කළේ. ගාල්ල පැත්තේ ප්‍රදේශයක එක්තරා නිවසකට අපි කළ ආරාධනය අනුව පර්යේෂණ සිදුවීමකට වැඩම කළා. පින්වත්නි මේ ගෙදර මහා අමුතුම ගෙදර භූත ගුහාවක් වගේ. බලන්න මේ ගෙදර නිතරම වරින් වරට ගොම්මන් වෙලාවට වෙන්න පුළුවන්. රෑබෝ වේගෙන එන වෙලාවට වෙන්න පුළුවන් උදේ පාන්දර දවල් 12. නිකම් මොකද්ද මහා කුණු ගොඩක්. කුණු වෙලා නහයට දරන්ට බැරි මහා දුර්ගන්ධයක් වගේ. අසූචි ගන්ධයක් වගේ දුර්ගන්ධයක් එනවා. පෙන්වත්නි ඒ වෙලාවේදී ඒ විස්තරයත් කිව්වා. ඒ මදිවට සාමාන්‍ය පෙළ කරන්නට හිටපු අර දියණිය අර දුගද ආපු ගමන් ක්ලාන්ත වෙලා ඇදගෙන වැටෙනවා. පින්වත්නි එහෙම ප්‍රශ්නයක්. මේ ගෙදර ලේසියකට වත්තේ ගහක් කොලක් පළදරන්නේ නැහැ. මලක් හරියට මල් ගහක පිපෙන්නේ නැහැ. ගෙදර ඉන්න අය හැමදාම එක පිට එක ලෙඩ ප්‍රශ්න ගොඩයි. ඊට අමතරව පින්වත්නි කොහේදෝ තමන් ඇති කරන්නේත් නෑ කළු බල්ලෙක්. අර කියපු ගොම්මන් වෙලාවට හැමදාම මේ ගෙයි වටේ 3 පාරක් කරකැවිලා ගේ ඉස්සරහා ගලක් තියෙනවා. මේ ගල උඩ ඉඳලා බලන් ඉන්නවා. එහෙම ගියාම මේ ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් ඇතුළේ අයගේ හට ගන්නවා. පින්වත්නි මේ කාරණයත් එක්ක සොයා බැලුවා. පිරිත් දේශනාවත් එක්ක පර්යේෂණය ආරම්භ වුණා. පෙරෙත් කියාගෙන යනකොට පින්වත්නි අර සාමාන්‍ය පෙළ ලියන්න හිටපු දුව ක්ලාන්ත වෙලා ඇදගෙන වැටුණා. යටගිරියෙන් කෑ ගහන්න පටන් ගත්තා. කොණ්ඩේ පින්වත්නි එහාට මෙහාට අවුස්සගෙන දුවන්න පටන් ගත්තා. දුවලා අර ශාලාවේ මැද ඇදගෙන වැටිලා ඇස් රතු කරගෙන දොඩවන්න පටන් ගත්තා. ඒ වෙලාවේදී තමයි පින්වත්නි අපි ප්‍රශ්න කළේ මේ කවුද කියලා. බලන්නකො ඉඩමම අරක්ගත්ත ඒ ඉඩම් අයිතිකාරිනිය අර ගෙදර ඒ හිමිකරුවාගේ අම්මා. එයා කතා කළා. ඇඟෙන්ම ඇවිදින්න කතා කළා. මං ඇහුවා ඇයි මේ ගෙදර කරදර? කවුද මේ කළු බල්ලෙක් අමුතුවට හැසිරෙන්නේ? සමහර වෙලාවට වවුලෙක් එනවා. ඒ වවුලත් මමයි හාමුදුරනේ කළු බල්ලත් මමයි. මම මල යක්ෂණියක් වෙලා තමයි ඉන්නේ. මට සිල්පදයක් සමාදන් වෙන්න බැරි වුණා. බණපදයක් හරියට අහන්න බැරි වුණා හාමුදුරුවනේ. මේ ඉඩමට උපාදානයේ සහිතව තමයි මැරුණේ. මැරිලා ගොඩාක් දුර ගියේ නෑ. මෙතනම තමයි වාසයේ දේශේ කියලා මතක් කළා. එයා ඉන්නකොට පින්වත්නි ගෙදර අය ලෙඩ වෙනවා. අර දුවගේ ඇඟෙන් එනවා. අමනුෂ්‍ය යකෙක් අමනුෂ්‍ය ග්‍රහණයක් ඇති වුණොත් බොහෝ විට දුර්වල කෙනාගේ ඇඟෙන් එන එක අපේ අත්දැකීමයි. කොහොම හරි ඇවිදින්න ඔක්කොම විස්තර කිව්වා.
එදා ඇඟෙන් අලුයම පිරිත් දේශනා ඉවර වෙගෙන යනකොට යන්න ගියා සාදුකාර තුනක් හූ තුනක් දීලා. ඒක අසාමාන්‍ය හූ තුනක්. පින්වත්නි එදයින් පස්සේ ඒ දුව ක්ලාන්ත වෙලා ඇදගෙන වැටුනේ නේ. හැමදාම ගොම්මන් වෙලාවට අමුතු වෙලාවලට එන දුර්ගන්ධය ආවේ නේ. කළු බල්ලත් නැහැ, අමුතුවට ආපු වවුලත් නැහැ. ගෙදර රණ්ඩු ආරවුල් ඔක්කොම ඉවරයි. මේකෙන් පේනවා බුදුදහම මෙලව ජීවිතයේ සරු කරගන්නත් ආශිර්වාදයක් වෙනවා. පරලොව ජීවිතයේ හිත හදාගෙන කෙලස් නැති කරගෙන ඒ ආධ්‍යාත්මික ගමනින් සැනසෙන්න සංසාරයට හොඳම පිළිතුරු හොඳම විදිහට සොයාගන්න මාර්ගඥානයත් ඥාරි ධර්මයේ තුලමයි. ඒ නිසා වඩා ධර්මයටම සමීප වෙන්න. මේ ධර්මයේ වඩා ප්‍රත්‍යවේක්ෂා කරන්න. ඒ ජීවන දර්ශනයක් බවට පත් කරගන්න. එහෙම වුණොත් කවදාවත් ඔබට දුක් වෙන්න වෙන්නේ නැහැ. දිය හිඳුණු විලක් ළඟ තටු ඉරුණු කොකෙක් වයසට ගියපු කොකෙක් හූල්ලන්නේ කොහොමද? එහෙම හූල්ලන්න වෙන්නේ මරණාසන්න මොහොතේ. එහෙම නොවෙන නම් පින්වත්නි මේ තරුණ කාලේ. තරුණයි කිව්වේ හැපේන කාලේ, කන ඇහෙන කාලේ, අත් දෙක වැඩ කරන කාලේ, බලය ජවය තියෙන කාලේ. ඒ සැනසීම සොයන්නට නම් ඔබ හැමෝම වඩා ධර්මයටම සමීප වෙන්න. කුසලයෙන් අකුසලයේ යට කරගෙන ඒ බලවත් ගමන ආශිර්වාදාත්මක ගමන යන්න හිත හදන්න. මීට වඩා පින්වත්නි අපේ දේශනාව දික්වන්නේ නෑ. අද බිනරපුර 15ක් පොහොය දවසේ සියත රූපවාහිනියටම උදේ ඉඳලා සමීප වෙලා මේ කරන ලද මහා පිංකම් බලෙන් ඔබේ ජීවිතේ වාසනාවන්ත වේවා. පවුලේ හැමට ශාන්තිය වේවා. සියත මාධ්‍ය ජාලයේ ගරු සභාපතිතුමා ඇතුළු කොට ඇති අධ්‍යක්ෂක මණ්ඩලයට ලොකු කුඩා සෑම සිල් දෙනාටමත් ආශිර්වාද වේවා. සිත්වල ඔබේ පැතුම නිෂ්ඨ සිද්ධ වේවා. කායික මානසික සුව සහනේ හැමට ලැබේවා. දෙවියන්ටත් මියගේ ඥාතීන්ටත් ඔබටත් අපටත් හැමටත් අමා නිවනින් නිවෙන්න අමා නිවනින් සැනහෙන්න අදත් කළ මේ අසිරිමත් මහා පින පාරමී ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ඔබත් ඒ පිනට උරුමකාරී වන්න. කෙලෙස් වෙනසේවා සත් සිත් නිවියේවා රෝග දුරු වේවා හැමට යහපත උදා වේවා ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤම් තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සද්දා. ඔබ හැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.